උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. කොවිඩ් හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබා දීමට රජය මේ දක්වා රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වැය කරයි. කොවිඩ් තෙවන රැල්ලේ බලපෑමට ලක් වූ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව ගෙවීම අද සිට. දුෂ්කරතාවට පත් ව්‍යාපාරිකයන් සඳහා තවදුරටත් සහන ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට උපදෙස්. ගිනිගත් නෞකාව ගිලී යාමේ අවදානමක්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩිමිලට අලෙවි කරන ජංගම වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර. රුපියල් බිලියන 24ක සංවර්ධන ව්‍යාපෘති දැන් ක්‍රියාත්මකයි. යහපාලන රජයේ සමයේ කෘෂිකර්මාන්තයට සිදු වූ හානිය පිළිබඳ පැහැදිලි කිරීමක්. චීනයේ සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ දියුණුවට ජපානයේ සහාය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සංචරණ කාල සීමාවේ ආදායම් අහිමි ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබා දීම අද සිට ආරම්භයි. ඊට රුපියල් බිලියන 30ක් වෙන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශහාන් සේමසිංහ මහතා කියයි. සමෘද්ධි දීමනාව ලබා ගැනීමට සුදුසුකම් සහිතව ලේඛනගත කර ඇති අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000ක දීමනාව සම්පූර්ණයෙන් හිමි වෙයි. ජීවනෝපාය අහිමිවීම මත තෝරාගෙන ඇති පවුල්ද මීට ඇතුළත්ය. මුල් අවස්ථාවේදී ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත හෝ අදාළ මහලේකම් කාර්යාලවල පොරොත්තු ලේඛනයේ වැඩිහිටි ආබාධිත හා වකුකඩු දීමනා ලැබීමට සුදුසුකම් සහිතව ලේඛනගත කර ඇති පවුල් සඳහා මෙම දීමනාව ලැබේ. අභියාචනාවලින් තෝරාගෙන ඇති පවුල් සඳහාද මේ ලබා දීමට නියමිතයි. රජයෙන් කිසිදු දීමනාවක් නොලබන හා නොමිලේ සේවා සපයන ආගමික ස්ථාන, වැඩිහිටි නිවාස, ළමා නිවාස හා ආබාධිත නිවාස සුබ සාධන ස්ථානවල නේවාසිකයන් සිව් දෙනෙකු එක් පවුලක්සේ සලකා 5000 දීමනාව ගෙවනු ලැබේ. ඡන්දහිමි නාම ලේඛනයේ එක් ගෘහමූලික අංකයක් යටතේ ලියාපදිංචි වී සිටියත් එහි මූලික අංකයේ ප්‍රධාන පවුලට අමතරව එක් අනුපවුලක් හෝ ඊට වැඩි ගණනක් සිටී නම් ඔවුන්වද මේ සඳහා හඳුනාගෙන ඇති බැවින් එම අනුපවුල් වලටද දීමනාව හිමි වෙයි. ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු තවදුරටත් අනුපවුල් වලට බෙදී ඇති විට ඒ සම්බන්ධ අවසන් තීරණය ප්‍රාදේශීය ලේකම් මගින් ගත යුතුය. මධ්‍යම රජයෙන් පවුල්වලට දැනට ගෙවනු ලබන වැඩිහිටි දීමනාව ගොවි විශ්‍රාම වැටුප් හා දීවර විශ්‍රාම වැටුප් හා සමෘද්ධි සහනාධාර දීමනාව රුපියල් 5000ක් වනසේ ඉතිරි මුදල් ප්‍රමාණය පමණක් ගෙවනු ලැබේ. එම දීමනා කිහිපයක් යම් පවුලකට ගෙවනු පදනම් කරගත යුත්තේ උපරිම සැලමේ අගය සහිත දීමනාවය. යම් පවුලකට මධ්‍යම රජයෙන් ගෙවනු ලබන අනෙකුත් දීමනා නොලැබී සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව හෝ වකුකඩු දීමනාව යන රුපියල් 5000 දීමනාවන්ගෙන් එක් දීමනාවක් පමණක් දැනට ලැබෙන විට ඔවුන්ට පමණක් සුවිශේෂී වනසේ රුපියල් 3000ක සානුකම්පිත දීමනාවක් ගෙවනු ලැබේ. මෙම වැඩසටහන පිළිබඳව තවදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය ශහාන් සේමසිංහ මහතා. හතරවෙනි වතාවටත් රුපියල් 5000ක දීමනාවක් ලබා දෙන්න රජය තීන්දුව කළා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහතික මත අපි මේ දීමනාව ගෙවීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම ජනතාවගෙන් ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේ දීමනාව ලබා දෙන්න ආරම්භ වුණාම අපිට පෙර වගේ දවස් 3කින් හෝ 4කින් දීමනාව ලබා දීලා අවසන් කරන්න බෑ. එකක් පවතින සංචරණ සීමා, දෙවැනි එක කොවිඩ් වසංගත තත්ත්වය සහ පවතින නිරෝධානය නීති රීති මාලාව අනුව. ඒ අනුව අපිට සිදුවේ දින කිහිපයක තුළ මෙම දීමනාව ගෙවීමට එහින්ද කවුරු හරි සුදුසුකම් ලබලා ඉන්න කෙනෙක් තමන්ගේ දීමනාව දින කිහිපයක් ප්‍රමාද වුණා කියලා කිසිදු පසුතැවිල්ලකට ලක් වෙන්න එපා. ඒ අනුව අපි පළවෙනි පියවර හැටියට සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් ඔවුන්ගේ ගිණුම්ගත කිරීම කරලා මෙම දීමනාව ලබා දීම ආරම්භ කරනවා. පවුල් ලක්ෂ 65කට දීමනාව ලබා දීමට නියමිතයි. දේවර අමාත්‍යාංශය මගින් ආදායම් අහිමි වූ බවට හඳුනාගත් පවුල් සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිර්දේශ මත රුපියල් 5000 දීමනාව පිරිනැමීමට ක්‍රියා කෙරේ.
නෞකාවේ ගින්න හේතුවෙන් ධීවර කටයුතු අත්හිටුව ඇති ප්‍රදේශවල ධීවර පවුල් සඳහාද දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිර්දේශ මත රුපියල් 5000 දීමනාව ලබා දෙයි. කොවිඩ් පළමු රැල්ල පැවති සමයේ පවුල් ලක්ෂ 50ක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය ක්‍රියා කළේය. ඒ සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 25කි. කොවිඩ් දෙවන රැල්ලේදීද රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා රුපියල් බිලියන 25කට අධික මුදලක් රජය වැය කර තිබේ. කොවිඩ් තුන්වන රැල්ල සඳහාද රුපියල් බිලියන 30ක් වෙන් කර තිබේ. කොවිඩ් දෙවන රැල්ලේ බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා තවදුරටත් සහන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි. එලෙස පීඩාවට පත් වූ බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති දුෂ්කරතා සැලකිල්ලටගෙන ඔවුන්ට සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු වෙත දැනුම් දී තිබේ. ඉකුත් මැයි 15 වෙනිදා වන විට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා සුදුසුකම් ණය ගැනුම්කරුවන්ගේ රැකියා අහිමිවීම, ආදායම වැටුප් හෝ විකුණු මඩුවීම, ව්‍යාපාර වසා දැමීම යන කරුණු සලකා බලා ණය පහසුකමේ මුල් මුදල හෝ ණය පොලිය හෝ එම කොටස් දෙකම අය කර ගැනීම අගෝස්තු 31 වෙනිදා තෙක් කල් දැමිය යුතුය. අක්‍රීය කාණ්ඩේ ණය පහසුකම් සඳහා ණයගැතියාගේ ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යාපාර නගා සිටුවීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීම සැලකිල්ලටගෙන දැනට පවතින අක්‍රීය ණය පහසුකම් ප්‍රතිලේඛනගත කළ හැකිය. මේ පිළිබඳ තවත් තොරතුරු මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. නැවතත් ප්‍රවෘත්ති. කොළඹ වරායට ආසන්න මුහුදේදී ආපදාවට ලක් වූ නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝගයක් නිකුත් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දෙයි. ඒ සඳහා තාක්ෂණික කාරණා පදනම් කරගනිමින් නීතිපතිවරයාගෙන්ද උපදෙස් ලබාගත යුතුය. මෙම නෞකාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. නෞකාව මුහුදුබත් වීමේ අවදානමක් පවතින බව නාවික හා පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන්හ. එවැනි තත්ත්වයක් හමුවේ සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසු බව ඔවුන්ගේ යෝජනාව විය. තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වෙයි. ඉන් එක් අයෙකු ඊයේ මිය ගොස් තිබේ. මින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් මියගිය සංඛ්‍යාව 36කි. මේ අනුව මෙරට මියගිය සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 1527කි. මේ වන විට කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 35,75,000කට අධිකය. ඉන්දියාවේ ගෙවුණු පැය 24දී වාර්තා වූයේ නව ආසාදිතින් 1,33,000ක් පමණි. සස්ත්‍රීක රටක් වන ශ්‍රී ලංකාවේ ජනතාවට ආහාර වශයෙන් විවිධ ගඩාගෙඩි කෑමට අවශ්‍යතාවක් මතු නොවන බව මෙරට කෘෂිකර්ම විශේෂඥයෝ පෙන්වා දෙති. ඇතැම් පෞද්ගලික මාධ්‍ය රජයට මඩ ගැසීමේ අරමුණින් මෙවැනි සාවද්‍ය පුවත් පළ කරනු දක්නට ලැබේ. ඉකුද්දා මහියංගනයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ උස්ගල්පිටිය ගම්මානයේ සමෘද්ධිලාභී ජනතාව සම්බන්ධයෙන් ගොතන ලද අසත්‍ය ප්‍රවෘත්තිය ඉන් එකකි. පසුව අනාවරණ වූයේ එම ප්‍රවෘත්තිය සැකසීමට දායකත්වය ලබා දුන් සමෘද්ධිලාභීන්ද රුපියල් 5000ක විශේෂ අවුරුදු දීමනාවද ලබාගෙන ඇති බවයි. ඉකුත් යහපාලන රජයේ සමයේ ජනතාවට ක්‍රෝටන් කොළ කෑමට ලබාගත හැකියි එවක සිටි කෘෂිකර්ම බලධාරීහු පැවසූහ. කෘෂිකර්මාන්තයේ වනසා දැමූ එම කාලයේ ජනතාවට කෑමට ඉතිරිව තිබුණේද ක්‍රෝටන් කොළ පමණි. කුඹුරු ඉඩම් ගොඩ කර විකුණා දැමීමට ක්‍රියා කෙරුණි. මහා පරිමාණ පොල් ඉඩම් විනාශ කළේය. වර්තමානයේ පොල් මිල ඉහළ යෑමටද යහපාලනයේ එම වැරදි හේතු විය. පොහොර සහනාධාරය මුළුමනින්ම අත්හිට වූ අතර එම නිසා ගොවියා කෘෂිකර්මාන්තයෙන් ඈත් විය.
සහල් මාෆියාව ආරම්භ වූයේද එම කාලවකවානුවේදීය. මෙම සංචරණ සීමා කාලයේදී වුවද රාජ්‍ය ජනතාවට අවශ්‍ය සහන නොඅඩුව ලබා දෙමින් සිටී. සතස ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම සහන මිලට භාණ්ඩ ලබා දීමට ඉදිරිපත්ව සිටී. මීට පෙරද මෙම මාධ්‍ය සිංහරාජ වනාන්තරය පිළිබඳ අසත්‍ය පුවතක් පළ කරමින් ජනතාව නොමග යැවීමට ක්‍රියා කළේය. පසුව එහි සත්‍යද අනාවරණ විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහෙර විහාරස්ථානවල සංවිධාන කරන රත්න සූත්‍ර සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 210 වැන්න අද කොළඹ 14 ග්‍රෑන්ඩ් පාස් ජයන්ති මල්ලිමාරච්චි මාවතේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිට විසුරුවා හැරේ. පසරු 6:30 සිට එය වෙළඳ සේවය සිටි FM ඇතුළු සේවා ඔස්සේ ගෙනෙනු ලැබේ. ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ උපදේශක යථාර්ථය සංවිධානයේ මහලේකම් සුදර්ශනාරාම විහාරාධිපති පූජ්‍ය කිරි ඉබ්බන් ආරේ විජිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය පැවැත්වේ. කොවිඩ් එන්නත්කරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍යාමුව අද පෙරවරු 10ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ. එය සිටි FM නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරේ. එමෙන්ම SLBC නිල Facebook පිටුව ඔස්සේද මෙය සජීවීව ගෙනෙනු ලැබේ. මීළඟට ප්‍රමුඛ පුවත. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ජංගම රත්වලින් නිවෙස්වලට ගොස් අලෙවි කිරීමේ වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. ඇතැම් ජංගම වෙළඳුන් එළවලු සහ පළතුරු වැඩි මිලට විකුණන අවස්ථාද දක්නට ලැබිනි. සතොස මගින් ලබා දෙන රුපියල් 16 සහන බඩු මල්ල බෙදා හැරීම දැන් ආරම්භ කර තිබේ. හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ලබා දීම මෙන්ම වැඩි මිලට ආහාරද්‍රව්‍ය අලෙවි කරන අය අත්අඩංගුවට ගැනීමටද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. සංචරණ සීමා හේතුවෙන් නිවසේ රැඳී සිටින ජනතාව තම අවට පරිසරය පිරිසිදු කර ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිල හෙට්ටි මහත්මිය කියයි. ඉකුත් මාස කිහිපයේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි. පවතින කොවිඩ් තත්ත්වයේ හමුවේ ඩෙංගු රෝගයේද ව්‍යාප්ත වුවහොත් එය බරපතල තත්ත්වයකි. විශේෂයෙන් එම රෝගීන්ටද දැඩි සත්කාර ඒකක ලබා දීමට සිදු වුවහොත් එය විශාල ගැටලුවකි. පවතින බැසි කාලයේ හේතුවෙන් ජනතාව මේ පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයයි ඇය පවසයි. ලෝක ප්‍රවෘත්ති චීනයේ නිෂ්පාදිත තවත් කොවිඩ් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබේ. ඒ අනුව එරට සිනොවැක් බයෝටෙක් ආයතනයේ නිෂ්පාදනය කළ සිනොවැක් එන්නතට හදිසි භාවිතය සඳහා අවසර ලැබී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණ චීනී දෙවැනි එන්නත මෙයයි. එම සංවිධානයේ කොවැක්ස් වැඩසටහනටද මෙම එන්නත ලබා දෙනු ඇත. මේ වන විට අදාළ සමාගම එන්නත් මාත්‍රා මිලියන 600ක් නිෂ්පාදනය කර තිබේ. මෙම එන්නත ශ්‍රී ලංකාවේ නිපදවීම සම්බන්ධයෙන්ද දැන් සාකච්ඡා කෙරෙමින් පවතී. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොදු අවශ්‍යතාවන් නොමැති හඳුනාගත් දුෂ්කර නගර 100ක් ඉදිරියේදී සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා කියයි. ජනතාවට නගරයක තිබිය යුතු මූලික පහසුකම් සැපයීම මෙහි අරමුණයි. අධිකාරිය කොළඹ නගරයේ පමණක් නිවාස ව්‍යාපෘති 24ක් ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම වාහන 1500කට වඩා ගාල් කළ හැකි බහුමහල් රථගාල් 4ක් දැන් ඉදිකරමින් පවතී. මේ වසරේදී රුපියල් බිලියන
බිලියන 24ක සංවර්ධන ව්‍යාපෘති දැන් ආරම්භ කර තිබෙන බව ඒ මහතා කියා සිටී. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ජපානය ශ්‍රී ලංකාවට ජිම්නාස්ටික් උපකරණ තොගයක් පරිත්‍යාග කරයි. මෙරට ජපන් තානාපති සුගියාමා අකිරා මහතා එම භාණ්ඩ තොගය ඇමති නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය. ටොරින්ටන් කායවර්ධන මධ්‍යස්ථානයේදී අමාත්‍යවරයා භාරගත් එම උපකරණ තොගය එම අවස්ථාවේදීම ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය වෙත ප්‍රදානය කළේය. මෙරට ජිම්නාස්ටික් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ දැනුම හා අත්දැකීම් ලබා දෙන්නයි අමාත්‍යවරයා ජපානයෙන් ඉල්ලීමක් කර තිබුණි. මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මෙරට ජිම්නාස්ටික් ක්‍රීඩිකා නිල්කා ගිහානිද සිල්වා සුදුසුකම් ලබා තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රතිපාදනය යටතේ ජපානයේ ශිෂ්‍යත්වයක්ද ලබා සිටී. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් කර යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. සෑම අපනයනකරුවෙකුම අපනයන මගින් ලැබෙන මුදලින් 25% දින 30ක් ඇතුළත මෙරට බලපත්‍රලාභී බැංකුවක තැන්පත් කළ යුතු වෙයි. විශේෂිත අපනයන අංශයකට හෝ අපනයන කර්මාන්තයකට හෝ තනි අපනයනකරුවන්ට මුළු අපනයන ආදායමෙන් 25%කට අඩු ප්‍රමාණයක් රුපියල් බවට පරිවර්තනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් මාස 28 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේදී 4.5% දක්වා ඉහළ ගොස් තිබේ. එය ඉකුත් අප්‍රේල් මාසයේ පැවතියේ 3.9% ලෙසයි. ආහාර හා ආහාර නොවන කාණ්ඩ දෙකේම මිල ගණන්වල සිදු ඉහළ යෑම මේ සඳහා හේතු වී තිබේ. ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂමය උද්ධමනය අප්‍රේල් මාසයේ පැවතියේ 9% ලෙසයි. එය ඉකුත් මාසයේදී 9.9% දක්වා ඉහළ ගොස් තිබේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම.
ඊයේ රාත්‍රියේ සහ අද අලියම කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට වැසි ඇද හැලුණි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. කොවිඩ් හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීමට රාජ්‍ය මේ දක්වා රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වැය කරයි. කොවිඩ් තෙවන රැල්ලේ බලපෑමට ලක් වූ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව ගෙවීම අද සිට. දුෂ්කරතාවට පත් ව්‍යාපාරිකයන් සඳහා තවදුරටත් සහන ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට උපදෙස්. ගිනිගත් නෞකාව ගිලියාමේ අවදානමක්. අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වැඩිමිලට අලෙවි කරන ජංගම වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර. රුපියල් බිලියන 24ක සංවර්ධන ව්‍යාපෘති දැන් ක්‍රියාත්මකයි. යහපාලන රජයේ සමයේ කෘෂිකර්මාන්තයට සිදු වූ හානිය පිළිබඳ පැහැදිලි කිරීමක්. චීනයේ සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ දියුණුවට ජපානයේ සහාය. ජාතික ගුවන්විදුලියේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.